සජීව සිමෙන්තෝ අප්‍රයි. දෙවියන් වහන්සේ සියලු දේ සැලසුම් කරලා දෙන්නේ. Dieu a tout planifié. ප්‍රශංසා වේවා. ඉතින් අපි දන්නවා ඔබ දන්නවා මේ කාලසටහන අපි හදන්නේ මාසයකට සැරයක්. සිස්ටර් මදුෂිකා ප්ලෑනින් එක හදලා ඉවරලා වර්ෂිප් ටීම් එකට දෙනවා. කවුද වර්ෂිප් ලීඩර් මේ සන්ඩේ? කවුද ඉරිදා වර්ෂිප් එක මෙහෙවන්නේ කියලා? Donc elle fait le planning une fois par mois et c'est qui fait la louange les dimanches. මේ ප්ලෑනින් එක අනුව මම කිව්වා මේ සතියේ නමස්කාර කරන්න මම වචනේට මම වෙන කෙනෙක් ආත්මනාස මගේ පෙන්නුවා මම ලෑස්ති කරන්නම් කියලා. Et du coup, Dieu l'a guidé comme quoi aujourd'hui il allait faire la louange et quelqu'un d'autre allait faire la parole. දෙවියන් වහන්සේ යහපත්. ආමේන්. Dieu est bon. හalleluya. ඉතින් මම අද දවසේ දෙවියන් වහන්සේගේ අනට කීකරු වෙලා ගිය සතියේ මේක ආරම්භ වුණා. ගිය සතියේ ආරම්භ වුණා මම දුවට කතා කරලා යදන්නෙත් නෑ මම කිව්වා පුදුම දෙයක් මේ මගේ සුදානස්තුගේ ප්ලෑනින් එක අපි ස්ටාර්ට් කරා. දැන් වාට තමයි ඊළඟ සන්ඩේ වැටිලා තින්නේ අයිත් දේශනා කරන්න කියලා. Et donc la semaine dernière, le Saint-Esprit donc, a déjà guidé comme j'avais fait la parole et donc dans le planning c'était aujourd'hui moi qui... හොඳයි. දෙවියන් වහන්සේ යහපත්. ඉතින් සුදානන් වහන්සේගේ ආලේපය ඇතුළට නැගිටින්න යනවා. හalleluya. ඔබ අද දිනු කරන්න ඔබට කතා කරන්න ආත්මයන් වහන්සේගේ ආලේපය ඇතුළෙන් වචනේ නිදහස් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. දෙවියන් වහන්සේ යහපත්. ආමේන්. ප්‍රශංසා වේවා. අපි වචනේ අහමු. On va commencer par une petite prière avant de commencer. අපි යාඥාවකින් පටන් ගමු හැමදේටම කලින්. යාඥාවකින්. Seigneur, nous sommes, Seigneur, dans ta présence. ස්වාමීනි අපි ඔබගේ අභිමුඛයේ සිටිනවා. Seigneur, nous venons, Seigneur, en ce moment connaître ta parole. ස්වාමීනි අපි ඔබ වහන්සේගේ වචනය ස්වාමීනි දැනගන්න යනවා. Seigneur, ta parole est source de vie. ඔබ වහන්සේගේ වචනය ඒ ජීවනයේ උල්පත ස්වාමීනි. Seigneur, ta parole nous sanctifie. ස්වාමීනි ඔබගේ වචනය අපිව පවිත්‍ර කරනවා. Seigneur, ta parole, Seigneur, transforme nos vies. ස්වාමීනි ඔබගේ වචනය අපිව සම්පූර්ණයෙන්ම ස්වාමීනි වෙනස් කරනවා. Seigneur, fais que dans cet endroit, Seigneur, sois, Seigneur, ton esprit, Seigneur, guide, Seigneur, nos mots, Seigneur, et ce que nous comprenons, ස්වාමීනි Seigneur. අපිට තේරෙන්නේ දේවල් ඔබ වහන්සේ කියා දුන්න මැනව ස්වාමීනි කතා කරන්න ස්වාමීනි. Que le Saint-Esprit en nous, Seigneur, révèle, Seigneur, la beauté et l'immensité de ton amour. ස්වාමීනි ඔබගේ ප්‍රේමය අලංකාරත්වය සියලු දේ අපිට ලිදරව් කරන ශුද්ධාත්ම Qui nous වහන්සේ. révèle qui tu es. ඔබ කවුද කියලා අපිට ලිදරව් මැනව. Et de la même manière, révèle-nous également qui nous sommes. අපි ඔබ වහන්සේ අපිට ලිදරව් වෙනවාද අපිට හඳුන්වලා දුන්න මැනව ස්වාමීන් වහන්සේ. Seigneur, merci Seigneur, au nom de Jésus-Christ. ස්තුතියි ස්වාමීනි යේසුස් වහන්සේගේ නාමයෙන්. හalleluya. අපි හොඳත් පොල්සන්නාදයක් දෙමු දෙවියන් වහන්සේට. හalleluya. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. Thank you Jesus. Donc aujourd'hui on va lire dans Éphésiens, එපිස පොතේ යමු අපි සිළු දෙනාම එපිස පොත chapitre 2, දෙවෙනි පරිච්ඡේදයේ එපිස දෙවෙනි පරිච්ඡේදයට යමු. du verset 1 à 10. 1 සිට 10 දක්වා දෙවෙනි පරිච්ඡේදය 1 සිට 10 දක්වා එපිස පොතේ J'espère que vous avez tous vos Bibles papier. මම විශ්වාස කරනවා බයිබල් හැම කෙනෙක්ටම මේ පොත පෙරලන බයිබලයේ ඔබ ළඟ තියෙනවා කියලා. එපිස 2 1 සිට 10 දක්වා එපිස 2 1 සිට 10 දක්වා අනිසිකසිත පොඩක් කියවන්න පුළුවන්ද? ඔලියම් ෆොන්සියා Ok, d'abord je vais lire en français puis ensuite avec. ෆ්‍රෙන්ච් වලින් අපි කියවන්නේ නෝ සිල් දනාව සාමාන්‍ය දෙන්න එපිස දෙවෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා. Vous étiez morts par vos offenses et par vos péchés, dans lesquels vous marchiez autrefois, selon le train de ce monde, selon le prince de la puissance de l'air, de l'esprit qui agit maintenant dans les fils de la rébellion. Nous tous aussi, nous étions de leur nombre, et nous vivions autrefois selon les convoitises de notre chair, accomplissant les volontés de la chair et de nos pensées. Et nous étions par nature des enfants de colère comme les autres. Mais Dieu, qui est riche en miséricorde, à cause du grand amour dont il nous a aimés, nous qui étions morts par nos offenses, nous a rendus vivants avec Christ. C'est par grâce que vous êtes sauvés. Il nous a ressuscités ensemble, il nous a fait asseoir ensemble dans les lieux célestes en Jésus-Christ, afin de montrer dans les siècles à venir l'infinie richesse de sa grâce par sa bonté envers nous en Jésus-Christ. Car c'est par la grâce que vous êtes sauvés, par le moyen de la foi. Et cela ne vient pas de vous, c'est le don de Dieu. Ce n'est point par les œuvres, afin que personne ne se glorifie.
car nous sommes son ouvrage, ayant été en Jésus-Christ pour de bonnes œuvres, que Dieu a préparées d'avance afin que nous les pratiquions. Amen. අපි සිංහලෙන් කියමු 1:10 දක්වා. අන්‍ය ජාතීන් කෙරෙහි ප්‍රකාශ දෙල් කරනවාද නුඹලාගේ වර්ග සහ පාප කර්ම කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලේ නුඹලා මේ ලෝකේ ව්‍යාපාර ලෙස අකීකරුකමේ පුත්‍රයන් කියලා ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්ත හැටියට ඒවාෙහි හැසිරෙන්නේ. ඔවුන් අතරේ අප සියල්ලෝද අපේ මාංශික තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයට සිතට කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමෙන් උදාසේ දරුවෝ සිටියෙමු. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක. අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කර්ම කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිටුවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳවසේක. එසේ කලේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන්ගේ අනුග්‍රහය ඉතා මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිසය. මක්නිසාද ඇදහිල්ල කන්න කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නහුය. ඒ නුඹලාගේම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්නා පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. මක්නිසාද අප වනාහි යහපත් ක්‍රියා කරනු පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටියමු. ඒ යහපත් ක්‍රියාවල අපි හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. ආමෙන්. 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 Ici, Paul veut vraiment traduire une idée principale qui est répétée plusieurs fois dans ce passage. පෞලතුමා විශේෂ ප්‍රධාන මාතෘකාවක් ගැන කතා කරන කීප වතාවක් මේ යවතනවතත් කියනවා. C'est par grâce que vous êtes sauvés. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් තමයි ඔබ ගැලවිලා ඉන්නේ. Donc ça, on le voit au verset 5 et également on le voit au verset 8. පස්වෙනි පදේ, අටවෙනි පදේත් අපි එදී දකිනවා. Donc tout ça commence, donc il raconte, donc il y a vraiment un contraste ici, qu'on commence quand vous étiez morts par vos offenses, par vos péchés. Dans lesquels vous ඔබගේ marchiez. පාපේ මැරී සිටි කල්හි කියලා තමයි පටන් ගන්න පෞලතුමා. Et il y a un verbe qui dit, c'est vous marchiez autrefois. Marcher. ඔබ කාලයක ඇවිද්ද කියලා කියන වචනේ. Et en anglais, donc on commence donc au chapitre 2, verset 1 par vous marchiez autrefois, et on finit aussi verset 10, en français il n'y a pas, mais en anglais c'est aussi afin que nous le pratiquions, c'est-à-dire afin que nous marchions dans les bonnes œuvres que Dieu a préparées pour nous. දෙවි අපි කාලයක් වෙනත් මාර්ගයකට දැන් දෙවියන් වහන්සේගේ යහපත් මාර්ගයේ හැසිරෙන පිණිස කියලා ඉංග්‍රීසි බයිබලයේ දීලා තිබෙනවා. Et quand on dit donc qu'on marchait autrefois, donc marcher ça fait référence à justement dans la façon dont nous vivions. මා ඇවිද්ද කියලා කියන්නේ අපේ කලින් ජීවිතය ගැන කතා කරන ස්වාමීන් වහන්සේ. Et où est-ce que nous allons? අපි කොහෙටද යන්නේ? Avec qui est-ce qu'on y va? අපි කා සමගද යන්නේ? Avec qui est-ce qu'on parle? අපි කා සමගද කතා Qui est කරන්නේ? notre compagnie? අපි හැසිරු කරන්නේ කාවද? Donc, quand on dit donc vous marchez dans la vie, donc que ce soit avec Christ ou avant du coup avec la rébellion, c'était vraiment comment vous viviez avant. ඔබ කා සමගද ජීවත් වුණේ? දැන් ක්‍රිස්තුස් වහන්සේ කලින් කා සමගද ජීවත් වුණේ? මොන ජීවිතයක්ද ගත කළේ? Et ça c'est très important que on se souvienne. ඒක ඉතා වැදගත්. ඔබ සිහියට ගත යුතු තිබෙනවා. ඔබ හිටියේ ස්ථානය. Bon, avant par exemple, je sais pas si vous avez peut-être vu des films qui parlent un peu du Moyen-Âge, mais de la période victorienne. අපි දකිනවා අතීත කාලයේ චිත්‍රපටවල පරණ ෆිල්ම්ස් වල බලන්න පුළුවන්. Et dans les films, la première chose, c'est par exemple quand il y avait un homme et une femme, et donc qui s'appréciaient, la première chose qu'ils faisaient, c'est qu'ils commençaient à parler. අපි දකිනවා ඒගොල්ලන්ට කැමති වුණාම ඉස්ලාම් කරන්නේ ඕන් කතා කරන්න පටන් ගන්නවා. කතා කරන්න පටන් ගන්න ස්ත්‍රියෙක් පුරුෂයෙක් කතා කරන්න පටන් ගන්නවා ආරම්භ කරන්න. Et donc si ça marchait bien, après qu'est-ce qu'ils allaient faire, c'est qu'ils allaient faire des promenades. On appelait ça promenade, c'est-à-dire qu'ils marchaient ensemble. ඊට පස්සේ ඕන් දෙන්න කතා කරාන් පස්සේ ඕන් තීරණය කරනවා දැන් දෙන්නම එකට ඇවිදින්න පටන් ගන්නවා. Donc dehors dans la cour, ils marchaient ensemble. ඔවුන්ගේ නිවස ඉදිරියේ තියෙන ඉස්සරහා ගාඩන් එකේ ඇවිදින්න පටන් ගන්නවා දෙන්නම එකට. Et la troisième étape, c'était qu'ils se tiennent compagnie.
ඊට පස්සේ දෙන්නට දෙන්න ලං වෙලා හැසිරු කරන්න පටන් ගන්නවා. C'est-à-dire qu'ils restent ensemble, ils marchent. Bien sûr, à l'époque, ils n'étaient pas tout seuls, il y avait quelqu'un toujours pour surveiller. ඒ දවස්වල ඒගොල්ලන්ව ආරක්ෂාව පිණිස කාවරේ ඔවුන් අසලින් ගමන් කරනවා. Ils n'avaient pas le droit de se donner la main. ඒගොල්ලන්ට Ils n'avaient pas le droit de se donner la main. ඒගොල්ලන්ට අත්අල්ලගෙන යන්න ඒ දවස්වල තහනම්. Donc c'était vraiment très cadré. ඒක ඔවුන්ව වට කරලා තිබුණේ ඒ සියලු කිසිම නපුරකට ඇතුල් නොවන පිණිස. Donc comparé aujourd'hui, c'est pas vraiment les mêmes règles. අද දවසේ දිහා බලනකොට ඒ දවස්වල තියෙන දේවල් බලනකොට එකම නීතිය නෙමෙයි තිබ්බේ කියලා ඔබට දැනගන්න Quand on පුළුවන්. regarde le monde, hein, quand on regarde මේ ici. ලෝකෙ දිහා බලනකොට අපිට ඔබට දැනගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ. Donc aujourd'hui, posez-vous la question, à qui parlez-vous? අද ප්‍රශ්නේ ඇවිල්ලා ඔබ කතා කරන්නේ කා සමගද? Au quotidien, avec qui traînez-vous? දිනපතා ඔබ ගමන් කරන්නේ කා සමගද? Avec qui passez-vous votre temps? ඔබගේ ජීවිතේ කාලය ගත කරන්නේ කා සමගද? En allant ou en faisant quoi? Donc ça, c'est vraiment comment vous marchez. යන තැනයි කරන දේ ඔබගේ ගමන කා සමගද? Et donc ça, c'était avant, donc quand on était mort, encore pécheur. අපි පෞකාරයෙන් සිටියේ කලින් අපි මැරිලා සිටි කියලා වචනේ පැහැදිලි ලෙස අපි කියනවා. Et ensuite, au verset 4, හතරවෙනි පදයේදී tout change, tout est bouleversé. සියලු දේ වෙනස් වෙන හතරවෙනි පදයේදී. Et là, c'est vraiment très très important de reconnaître justement ce contraste, මේ කාරණේ ගැන ඔබ දැනගත යුතු තිබෙනවා විශේෂයෙන්ම. de voir la différence. මේ වෙනස ඇති වුණු වෙනස. L'homme, avant, il n'était pas seulement perdu, et il n'avait pas seulement besoin qu'on le guide. අතීතයේ මිනිසයා ඔහු අතරමං වෙලා හිටියා පමණක් නෙවෙයි ඔහුට මඟ පෙන්වන්න මඟ පෙන්වීම පමණක් නෙවෙයි අවශ්‍ය තිබුණේ. Il n'était pas seulement confus et il avait besoin d'instruction. ඔහුට අවශ්‍ය තිබුණා දැනගැන්මක් අවශ්‍ය තිබුණා. Il est écovitéraknémé. ඒක විතරක් නෙමෙයි. Il n'était pas non plus, il n'était pas seulement faible et il a besoin de force. ඔහු දුර්වලව සිටියේදී ඔහුට ශක්තියක් අවශ්‍ය තිබුණා. Il n'était pas non plus seulement malade et il avait besoin de médicaments par rapport à ça. ඔහු රෝගීව සිටියා විතරක් නෙමෙයි ඔහුට රෝගීට බෙහෙත් අවශ්‍ය තිබුණා. Il n'était pas seulement malheureux, il avait besoin de joie. ඔහුට දුක විතරක් නෙමෙයි ඔහුට ප්‍රීතිය අවශ්‍ය තිබුණා ඒ මොහොතේම. Pourquoi est-ce que je dis ça? Parce que souvent, quand on parle aux gens du monde, enfin ceux qui ne croient pas encore en Dieu, ils disent oui, je suis perdu. අපි ලෝකයේත් එක්ක නිතරම අපි කතා කරනකොට එළියට ගිහිල්ලා ඕම් කියනවා මම අතරමං වෙලා වගේ ඉන්නවා කියලා මට දැනෙනවා. Je suis faible, මම දුර්වලයි. je suis malade, මම රෝගීව je suis සිටිනවා. malheureux. මම දුකින් ඉන්නවා. Mais selon la parole, c'est pas que ça le problème. Il y a un plus gros problème. මේ වචනේ අනුව මේක නෙමෙයි ප්‍රශ්නේ ඊට වඩා විශාල ප්‍රශ්නයක් තුල වුන් ඉන්නේ. Il est mort et il a besoin de la vie. ඔහු මැරී සිටින්නේ දැන් ඔහුට ජීවනය අවශ්‍ය තිබෙනවා. C'est ça. Il n'était pas seulement, c'est pas un problème qu'il soit perdu, confus, faible, malade. Il était. රෝගීව නැත්නම් අතරමං වෙලා ඉන්නේ ඔහුට විශේෂ යම් කිසි දෙයක් අවශ්‍ය තිබෙනවා. Bien sûr, tout ça est vrai, mais surtout, il était mort. මේව ඇත්ත නමුත් ඔහු මැරිලා. Et il avait besoin de la vie. ඔහුට ජීවනය අවශ්‍ය තිබෙනවා. Et quand on regarde au chapitre donc 1, verset 20, පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේදී අපි බලන විට comment est-ce que Dieu nous a ramenés à la vie? දෙවියන් වහන්සේ කොහොමද ජීවනයට අපිව ගෙනාවේ? Comment est-ce qu'il a enlevé notre mort? අපේ කොහොමද අපිට අයිතිය තිබුණේ මරණය අපෙන් අයින් කළේ? Il l'a déployé en Christ, en le ressuscitant des morts et en le faisant asseoir à sa droite dans les lieux célestes, au-dessus de toute domination, de toute autorité et de toute puissance, de toute dignité et de tout nom qui peut être nommé, non seulement dans le siècle présent, mais encore dans le siècle à venir. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉෂ්ට කළා වූ ස්වකීය පරාක්‍රමයේ ශක්තිමත්කමේ ඒ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා වූ සියලු අධිපතිකම් වලට බලයට පරාක්‍රමයට ස්වාමිකමට මේ ලෝකේ පමණක් නොව පරලෝකයේ සදාන් කරන සියලු නාම වලට උසස් කරන ස්වර්ගීය ස්ථානවල දකුණු පැත්තේ ඉඳවගත්තසේක. Et voilà, c'est comme ça. C'est vraiment, il l'a déployé en Christ. Dieu. ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි මේ දේ ඔබටයි මටයි ඇති කළේ. Pensons un instant. පොඩ්ඩක් හිතන්න මොහොතක්. L'histoire de la Bible, බයිබලයේ ඉතිහාසය c'est que l'homme a été créé pour avoir une relation avec Dieu. දෙවියන් වහන්සේ මනුෂ්‍යව හැදුවේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් ඇතුව සිටීමටයි. Mais on voit donc depuis la Genèse que l'homme a choisi de vivre sans Dieu et il choisit aujourd'hui encore de vivre sans Dieu.
උප්පත්ති පොතේ අපි දකිනවා මිනිස්සයා තීරණය කරා තනියම දෙවියන් වහන්සේගෙන් තොරව ජීවත් වෙන්න ඈත් වෙලා අද දවසේ ඒ මිනිස්සයාගේ කල්පනාව එසේම තිබෙනවා. Et il se sépare de Dieu. දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා. Mais Dieu n'est pas indifférent à cette séparation. දෙවියන් වහන්සේ මේ දේ තුලින් දෙවියන් වහන්සේ වෙනස් වෙලා නැහැ. Et il y a deux aspects à cette séparation. මේ වෙන්වීම තුලින් කාරණා දෙකක් තිබෙනවා. D'un premier sens, c'est nous qui nous séparons de Dieu à cause de nos péchés. අපේම පාපය නිසා පළවෙනි දේ අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා තිබෙනවා. Et d'un autre côté, c'est Dieu qui s'éloigne, qui se sépare de nous à cause de sa colère. දෙවියන් වහන්සේගේ උදාස නිසා දෙවියන් වහන්සේ ඈත් වෙලා තිබෙනවා. De sa colère, bien sûr, vous savez, parce qu'à cause du péché. ඇයි මේ උදාස මිනිස්යාගේ අකීකරුකම නිසා. Et le mystère de la grâce, dont on parle tant, le mystère de la grâce, පුදුමය කරුණාවේ පුදුමය නම් c'est qu'en Jésus-Christ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල Dieu a réconcilié les pécheurs avec lui-même. දෙවියන් වහන්සේ නැවත සමාදානය ඇති කරගත්තා ක්‍රිස්තුස් වහන්සේ තුල. Jésus, il n'est pas venu nous dire ce qu'on doit faire pour être chrétien. ජේසුස් වහන්සේ ආවේ නෑ ඔයා කොහොමද ක්‍රිස්තියානිකාරයෙක් වෙන්න පමණක් කියලා දෙන්න. Il est venu pour nous sauver et nous réconcilier avec Dieu. උන්වහන්සේ ආවේ අපිව ඉන්න ස්ථානයෙන් ගලවලා නැවත දෙවියන් වහන්සේත් එක්ක සමාදානය කරන්න. Donc je parle des fois avec des musulmans parce qu'il y en a beaucoup dans ma classe. මගේ ක්ලාස් එකේ ගොඩක් මුස්ලිම් දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ත් එක්ක මම කතා කරනවා. Et ce que je vois, c'est que dans les autres religions, on dit souvent fait. En anglais, on do. ගොඩක් බොහෝ Dans les autres religions, ආගම් වල තියෙනවා වචන තියෙනවා කළා කියලා තිබෙනවා. c'est dans toutes les autres religions, ils disent fait, do. ඔව් කරන්න කියලා කියනවා. කරන්න කියලා. Mais Jésus, il dit pas ça. මේ ජේසුස් වහන්සේ කියන්නේ කරන්න කියලා. Jésus, il dit done. ජේසුස් වහන්සේ කිව්වා කළා. Déjà fait. ඒ කළා ඉවරයි. Donc il est venu, ජේසුස් වහන්සේ ආවා. nous a sauvés, nous a réconciliés avec le Père. උන්වහන්සේ පියාණන් එක්ක සම්බන්ධතා සමාදානය ඇති කරා. Et nous, on n'a rien fait. අපි කිසි දෙයක් කළේ නැහැ. C'est ce que Dieu, lui, a fait. දෙවියන් වහන්සේ ඒක කළේ. Donc quand on regarde au verset 4, on lit අපි හතරවෙනි පදේ දෙවෙනි පරිච්ඡේදයේ හතරවෙනි පදේ අපි කියවනකොට mais Dieu qui est riche en miséricorde, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණව සිටිනවා. à cause du grand amour dont il nous a aimés, උන්වහන්සේගේ පුදුම ප්‍රේමයෙන් උන්වහන්සේ අපිට ප්‍රේම කළේ. nous qui étions morts par nos offenses, අපේම වැරදි නිසා අපි මැරිලා සිටියා. nous a rendus vivants avec Christ. දැන් අපි දෙවියන් වහන්සේත් එක්ක ඉපදිලා ඉන්නවා. C'est par හාලෙලූයා. grâce que vous êtes sauvés. මේ දෙවියන් වහන්සේගේ කරුණාව තමයි අපි නිදහස් කරේ. Il nous a ressuscités ensemble. ඒ උන්වහන්සේත් එක්ක අපිව නැගිටලා Il තිබෙනවා. nous a fait asseoir ensemble dans les lieux célestes. ස්වර්ගීය ස්ථානවල අපිව වාඩි කරලා තිබෙනවා. En Jésus-Christ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල Afin de montrer dans les siècles à venir l'infinie richesse de sa grâce par sa bonté envers nous en ඒ Jésus-Christ. සියලු දයාවෙන් පූර්ණ සදාකාලෙම උන්වහන්සේ සමග සිටින පිණිස. Pourquoi est-ce qu'il a fait ça? ඇයි ජේසුස් වහන්සේ එහෙම ඔබටයි මටයි කළේ? Donc Paul, il explique que le premier argument, c'est Dieu, il est riche en miséricorde. උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණයි කියලා උන්වහන්සේ පෞල්තුමා සඳහන් කරනවා. Et juste après, il dit du grand amour, à cause de son grand amour. උන්වහන්සේ විශාල ප්‍රේමය ගැන කතා කරනවා. La miséricorde coule de son amour. ඒ උන්වහන්සේගේ අනුකම්පාව නිසා උන්වහන්සේගේ ප්‍රේමය ගලනවා. C'est par exemple quand on prend l'exemple d'un roi, comme je dis souvent aux autres, il peut gracier quelqu'un. අපි උදාහරණයක් වශයෙන් රජ කෙනෙක් ගැන හිතමු. රජ කෙනෙක්ට පුළුවන් ඕන කෙනෙක්ට කරුණාව දක්වන්න. Par exemple, si jamais il y a un traître et le roi décide de le gracier, de montrer sa miséricorde. සමහර විට හිතන්න රජට නපුරු මිනිස්සෙක් ඉන්නවා රජට තීරණය කරන්න පුළුවන් මම යාව නිදහස් කරනවා. Mais ce traître, il n'est rien si jamais ce roi n'a pas non plus d'amour pour lui. මේ ඒ රජට නමුත් එයා කෙරේ ප්‍රේමයක් නැහැ. රජ කැමති නිසා ඔහු නිදහස් කරනවා. C'est la grâce qui va donc le pardonner, mais c'est l'amour du roi qui va le relever et qui va faire qu'il pourra venir se présenter encore une fois devant le roi à ses côtés et retravailler pour lui. නමුත් කරුණාව නිදහස් කරනවා ප්‍රේමය නැවත ඔහු ප්‍රේමය තමයි ඔහු නැවත රජ ඉදිරියට ගෙනල්ලා නැවත ඒ සේවය කරන්න පුළුවන්කම ඇති වෙන්නේ. Donc l'amour, c'est la force qui guide la miséricorde. මේ ප්‍රේමය කියන්නේ අනුකම්පාවට මඟ පෙන්වන්නේ ප්‍රේමය.
Dans Exode 33:19, නික්මයාම 33:19 il est dit, je vais aller au verset. අපි කියමු 33:19 නික්මයාම 33:19 Il est dit, l'Éternel répondit, je ferai passer devant toi toute ma bonté et je proclamerai devant toi le nom de l'Éternel. Qui parle à Moïse. Je fais grâce à qui je fais grâce et miséricorde à qui je fais miséricorde. උන්වහන්සේද මම මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරිපිටින් යන්ට සලස්වා ස්වාමීන් වහන්සේගේ නාමය නුඹ ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි. Et cette miséricorde, cette grâce, elle se base sur l'amour qu'a Dieu. සියලු දේ අනුකම්පා සියලු දේ මුල ඇවිල්ලා උන්වහන්සේගේ උතුම් ප්‍රේමය. Donc, quand on prend par exemple l'histoire, vous connaissez l'histoire du fils prodigue. ඔබ දන්නවා මේ නාස්තිකාර පුත්‍රයාගේ කතන්දරය. Dans Luc 15, ලූක් 15 වෙනි පරිච්ඡේදයේ donc on voit donc ce jeune homme qui va à sa perdition. අපි දකිනවා ඒ ඈත් වෙලා යනවා. Il va complètement dans le péché. පාපයට ඇතුල් වෙනවා. Et au final, il se retrouve dans une porcherie. අන්තිමට ඔහු ඉතුරු වෙන්නේ ඌරු කොටුවක. Et quand il est dans la porcherie, ce qui l'a motivé à arrêter son péché, enfin à revenir vers le Père, c'était pas parce qu'il avait fait trop de péchés, maintenant c'était trop, il fallait arrêter maintenant, c'était plus possible. මේ ඌරු කොටුවෙන් එළියට එන්නේ එතුනේ ඔහුගේ පාපය ඔහු වැරදි හින්දා නෙමෙයි. ඒ කිසි දෙයක් නිසා නොවේයි. Parce qu'il aurait très bien pu continuer. Aujourd'hui, beaucoup de gens continuent. Malgré qu'ils soient vraiment beaucoup dans le péché, ils vont quand même continuer dans le péché. බොහෝ අද මිනිස්සු පාපයේ සිටිනවා නපුරු දේවල් ඉන්නවා ඔහු තවමත් ඔවුන්ගේ ජීවිතේ ඒ වගේම ගමන ගෙනියනවා. Il se dit, mon Père va être miséricordieux envers moi. මගේ තාත්තගේ අනුකම්පාව මට තවම ඇති. Parce qu'il m'aime. මගේ තාත්තා මට තවම ආදරේ. Et imaginez quel genre d'amour est-ce que c'est. Quel genre d'amour c'est. Enfin, quel genre d'amour est-ce que Dieu a pour nous? පොඩක් හිතලා බලන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය මොන ප්‍රේමයක්ද අප කෙරෙහි තිබෙන්නේ කියලා. Vous étiez encore pécheurs. අපි පව්කාරයන්ව සිටියේදී Vous étiez rebelles à Christ. අපි ක්‍රිස්තුස් වහන්සේට අකීකරුව සිටියේදී Et Christ est quand même mort pour vous. ක්‍රිස්තුස් වහන්සේම උන්වහන්සේ මැරුණා අපි නිසා. C'était pas nous qui devons nous purifier pour que Dieu nous fasse une place. අපි පවිත්‍ර වුණේ දෙවියන් වහන්සේ අපිට ස්ථානයක් පිළිල කරන්න Parce que nous, on est incapable de se laver nous-mêmes de nos péchés. අපේ පාපේ අපිට සෝද ගන්න හැකියාවක් තිබුණේ නැහැ. C'est Dieu qui est venu, qui vous a lavé, qui vous a relevé, qui vous a rendu une nouvelle créature et vous a rendu libre. දෙවියන් වහන්සේ මෙමිල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ලේවලින් සෝදලා උන්වහන්සේම ඔබ නිදහස් කරා. Pas seulement pour les juifs, mais également pour les gentils, pour toute l'humanité. මුළු සියලු ජාතීන් සියලු මිනිස්යන් උන්වහන්සේ නිදහස් කරන්න උන්වහන්සේ ආවේ. La miséricorde. උන්වහන්සේගේ පුදුම අනුකම්පාව අනුග්‍රහය. La miséricorde, pour vous, ça ne veut pas dire grand-chose. ඔබට ඒ උන්වහන්සේගේ අනුකම්පාව උන්වහන්සේගේ අනුග්‍රහය ගැන විතර ඔබට විශාල එක දැනෙන්නේ නැහැ. Si vous ne comprenez pas votre situation. ඔබ ඉන්න ස්ථානේ ඔබට තේරෙන්නේ නැත්නම් On ne parle pas de miséricorde comme ça. අපි නිකන් මේ උන්වහන්සේගේ අනුග්‍රහය ගැන කතා කරන්නේ නැහැ. Pourquoi est-ce qu'on a besoin de miséricorde? ඇයි අපිට උන්වහන්සේගේ අනුකම්පාව අනුග්‍රහය අවශ්‍ය වෙන්නේ? La miséricorde, c'est comme un spot de lumière quand on voit les ténèbres. හරිය නිකන් අන්ධකාරයට එල්ල කරන ආලෝකයක් වගේ. Imaginez, par exemple, lors d'un tribunal, vous avez tué quelqu'un, vous avez fait un grand crime. හිතන්න ඔබ උසාවියකට යනවා ඔබ මිනිහක් මරලා නැත්නම් විශාල වරදක් කළා විනිශ්චයකාරය ඉදිරියේ සිටිනවා කියා. Et au lieu d'être exécuté, ඔබ මරණ දඬුවම ලැබෙන මොහොත වෙනුවට vous êtes libéré. ඔබව නිදහස් කරනවා. Le juge me dit, je le pardonne, on le laisse aller, il peut partir. විනිශ්චයකාරය කියනවා ඔබව දැන් එළියට යවනවා නිදහස් කරලා යවනවා. Il n'est pas coupable. ඔබ දැන් තවදුරටත් වරදකාරයෙක් නොවේ. Et c'est justement parce qu'il faut vraiment comprendre à quel point nous sommes pécheurs, à quel point nous étions morts. C'est pour ça que Paul il commence par ça dans le chapitre. අපි සැබවින්ම තේරුම් ගත යුතුයි මොන ස්ථානයේ සිටින මොන පාපයක සිටියත් දැන් අපි කොහෙද ඉන්නේ කියලා පවුල්තුමා පැහැදිලි කරන්නේ C'est pour ça que nous avons besoin de miséricorde. අපිට උන්වහන්සේගේ අනුග්‍රහය අවශ්‍යයි. Ensuite, on va voir la suite.
අපි බලමු ඉදිරියට. Donc si on considère aujourd'hui dans le monde le christianisme comme on considère les choses du monde. Par exemple, si jamais on considère le christianisme comme les choses de ce monde. අපි හිතමු මේ ක්‍රිස්තියානි ධර්මයේ ඇවිල්ලා මේ ලෝකයේ දෙයක් වගේ අපි සලකනවා නම් Par exemple, pour avoir accès à une université, අපි යුනිවර්සිටි එකට යන්න ඕමනා නම් c'est sur la base, si jamais vous accédez à une grande université, c'est sur la base de vos efforts, de votre intelligence. අපි බලන්නේ ඔබගේ දැනුම අනුවයි ඔබගේ තත්ත්වය අනුව ඔබට ඒ ස්ථානෙට යන්න පුළුවන්. Par exemple, pour une bourse sportive, c'est parce que vous êtes vraiment très très bon, très talentueux en sport. අපි ස්පෝර්ට්ස් පැත්තෙන් යන්න ඕන නම් ඔබට අවශ්‍ය නම් ඒ ස්ථානට ඔබ සැබවින්ම ඔබ හොඳ ක්‍රීඩකයෙක් විය යුතු තිබෙනවා. Et vous travaillez dur pour avoir un bon job. ඊට පස්සේ හොඳ රැකියාවක් කරන්න හොඳට මහන්සි වෙලා වෙහෙසලා ඔබ වැඩ කළ යුතු තිබෙනවා. Donc toute votre vie, on est convaincu qu'on a gagné tout par nous-mêmes. අපි අපේ ජීවිතේ මුළු ජීවිතේ අපි හිතන්නේ අපේම ශක්තියෙන් අපි සියලු දේ අයිති කරගත්තා කියලා. Que nous on a tout le mérite. අපිට ඒක තිබුණා යුතුව තිබුණා අපි ලබා ගත්තා. Et en pensant comme ça, අපි හිතුවොත් මෙහෙම on était morts dans les péchés, ça nous décrit pas, on se dit non, c'est pas vraiment nous. අපි මේක කියනකොට අපි ගැන නෙමෙයි කියන්නේ වෙන කාගේ ගැන කියන දෙයක් කියලා හිතන්නේ මේ අපි කියනකොට. Mais tant qu'on ne s'en rendra pas compte, අපිට ඒක හරියට තේරුම් යනකම් අපි තේරුම් ගත්තේ නැත්තම් on ne pourra pas comprendre l'amour de Dieu pour nous. දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපිට දැනගන්න විදියක් නැහැ. Et c'est l'Esprit de Dieu qui est en nous qui nous montre අපි තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ තමයි මේ වචනේ විතරව කරන්නේ. qui nous montre qui est le Père කවුද පියාණන්? et aussi qui nous sommes. කවුද අපි? C'est-à-dire, en tout cas avant, on était des pécheurs, qu'on était morts. කලින් අපි පෞකාරයන් සිටියා, දැන් අපි කවුද? Et dans ce cas-là, demandez justice. Il y en a beaucoup qui disent, je demande justice à Dieu. අපි දෙවියන් වහන්සේගෙන් විනිශ්චය ඉල්ලනවා කියලා අපි ඉල්ලනවා. Pour nous, ça, c'est pas une bonne idée. අපිට ඒක හොඳ දෙයක් නෙමෙයි දෙවියන් වහන්සේගෙන් විනිශ්චය ඉල්ලන දේ. C'est comme par exemple l'exemple d'un photographe. Donc il y a quelqu'un qui s'est photographié. Et souvent on dit, parfois en français, j'aimerais que la photo me fasse justice. අපි හරියට නිකන් ෆොටෝග්‍රැෆි ෆොටෝ එකක් ගන්නකොට නිකන් ඒක මට විනිශ්චය සඳහා තෝරා ගන්න යුතු ෆොටෝ එකක් විය යුතුයි කියලා කියනවා. Et donc un jour c'est une histoire, donc le photographe il répond à cette personne, il dit, mon cher, ce n'est pas la justice que tu as besoin, mais c'est bien la miséricorde. ඔහු කියනවා එක මිනිහෙක් ඇහුවම උඹට ෆොටෝග්‍රැෆ් මේ විනිශ්චය නෙමෙයි අවශ්‍ය උඹට අවශ්‍ය අනුකම්පාවයි අනුග්‍රහයයි. Photoshop ne peut rien faire pour toi. මේ ඔබට මේ අවශ්‍ය විදිහට ෆොටෝෂොප් එකෙන් හදන්න බෑ. නමුත් උන්වහන්සේගේ අනුකම්පාවෙන් යම් කිසි දෙයක් සිද්ධ කරන්න පුළුවන්. C'est exactement pareil pour nous. ඒක තමයි අපිටත් මේ අවශ්‍ය සැබවින්ම. Rien ne pourra jamais faire, rien pour nous, rien ne pourra nous corriger, seulement Dieu pourra nous sauver. ඔබටයි මටයි තනියම කිසි දෙයක් කරන්න බෑ. දෙවියන් වහන්සේට විතරයි උන්වහන්සේගේ අනුග්‍රහයට විතරයි අපි වෙනස් කරන්න පුළුවන්. Amen. Amen. Donc dans la suite, il dit, il nous a fait, donc il nous a pas seulement rendu vivants, උන්වහන්සේ කියනවා අපිට ජීවනය දුන්න පමණක් නොවේයි. mais il nous a fait asseoir près de lui, ensemble dans les lieux célestes en Jésus-Christ. ස්වර්ගීය ස්ථානවල දෙවියන් වහන්සේත් එක්ක අපි වාඩි කරලා තිබෙනවා. Alléluia. Amen. Ça c'est vraiment un sujet de joie. Il nous a pas seulement rendu vivants, mais il nous a appelés à être avec lui. උන්වහන්සේ අපිව කැඳෙව්වේ උන්වහන්සේ සමග වාඩි කරන්න. ආමේන්. Alléluia. En Jésus-Christ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල. Et donc là, quand on reparle, si on reparle du fils prodigue, අපි අර අකිකුරු පුත්‍රයා ගැන කතා කරන නාස්තිකාර පුත්‍රයා ගැන කියනකොට si on se souvient de l'histoire, අපි කතා කරන විට කතන්දරේ donc il est revenu vers le Père. ඔහු නැවත තාත්තා වෙතට එනවා. Donc quand il arrive sur le chemin, le Père qu'est-ce qu'il fait? Il le voit de très très loin et il vient en courant vers lui. තාත්තා දකින්නවා තාත්තා දුවගෙන යනවා ඒ පුත්‍රයා දෙසට. Il vient en courant vers lui. දුවගෙන එන්නේ. Et aujourd'hui, අද nous, est-ce que nous fuyons Dieu? අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවාද? Est-ce que toi tu essayes de t'éloigner de Dieu, de courir à l'encontre dans l'autre sens que Dieu, dans lequel Dieu vient vers toi? දෙවියන් වහන්සේ එන
එනවා ඔබ දිහට ඔබ වෙතට ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න අනිත් පැත්ත හැරලා දුවන්න ලෑස්ති වෙලා ඉන්නවද? Est-ce que tu restes avec ton environnement à toi, ඔබ ඔබගේ වාතාවරණය ඔබගේ ස්ථානයේ ඉඳන් ඔබ රැඳිලා ඉන්නවද? ton confort à toi? ඔබගේ හොඳ ජීවිතය තුළ ඔබ රැඳිලා ඉන්නවද? Mais sache que Dieu sait, දෙවියන් වහන්සේ දන්නවා. Dieu aime, දෙවියන් වහන්සේ ආදරය කරනවා. Dieu cherche දෙවියන් වහන්සේ හොයනවා. et Dieu court, දෙවියන් වහන්සේ දුවගෙන යනවා. comme le Père dans l'histoire. ඒ නාසිකාර පුත්‍රගේ පියා වගේ. Et donc une fois que ce fils est venu vers le Père, ඒ පුත්‍රයා නැවත පියා වෙතට මොහොතේදී est-ce que le Père lui a dit, donc, donc le fils vient, il dit oui, est-ce que je préfère être un serviteur pour toi, et le Père, est-ce qu'il lui dit bon bah oui, bah tu feras très bien l'affaire, j'ai une petite cabine derrière, c'est toi qui vas t'occuper de ça, tu auras bien à manger et tout ça. Est-ce que c'est pas ça que lui dit le Père? තාත්තා කියන්නේ පුතාට පොඩි දෙයක් තිබුණොත් ඒ තාත්තගේ දේ කරන්න කියලා තාත්තා එවැනි කුඩා ජොබ් එකක් දෙන්නේ පිටිපස්සේ පොඩි කැබින් එකක් තියෙනවා මම ඔයාලට එතන ස්ථානයක් හදලා දෙන්නම් ඒ ස්ථානේ ඔයාලට මොනවාරි කරන්න පුළුවන් කියලා ඒ තාත්තා එහෙම කිව්වේ නෑ. Le Père déjà dès qu'il le voit, il le prend dans ses bras. ඒ තාත්තා දුවගෙන ඇවිල්ලා එයාගේ ආත්මෙ බදා ගන්නවා. Après il ordonne et il dit faites un grand festin, prenez le meilleur veau et tuez-le. ලොකුම සතාව කපලෙලා ලොකු උත්සවයක් පිළිවෙල කරන්න කියලා තාත්තා කියනවා. Ramenez un anneau, ramenez des chaussures, ramenez des vêtements, ramenez une robe. පස්සගෙන අලුත් මුද්දකින් අනිත් දේවල් අඳන්න කියලා පියා කතා කරනවා. Il est pas parce que avant il était mort mais maintenant il est vivant. ඔහු මැරිලා හිටියේ දැන් ඉපදිලා කියලා තාත්තා සතුටින් කියනවා. Il était perdu mais maintenant il est trouvé. ඔහු අතරමං වෙලා හිටියේ දැන් හම්බ වෙලා ඉන්නවා කියලා තාත්තා කියනවා. C'est l'amour de Dieu. ඒක තමයි දේව ප්‍රේමය. Mais le pharisien également, donc le pharisien ici dans l'histoire, c'est le grand frère. මේ පරිස්තියගේ මේ කතන්දරය තුල ඇවිල්ලා වැඩිමහල් සහෝදරයා. Lui il comprend pas. ඔහුට තේරෙන්නේ නැහැ තාත්තගේ ප්‍රේමය ගැන. Il comprend pas pourquoi est-ce que là, alors que son frère il est parti pécher, il est parti loin, il s'est éloigné, et quand il revient, il lui donne le meilleur de ce qu'il a. දැන් පොඩි සහෝදරයා ගියා ඈතට ගියා තාත්තන් ඈත් වෙලා පව්කාර ජීවිතයක් ගතලා දැන් ආවිත හොඳම දේ දෙනවා තාත්තා යාට. Il disait à son père, mais moi j'ai tout fait pour toi, je suis resté avec toi, j'ai fait tout ce que tu m'as dit, et pourquoi moi est-ce que tu m'as jamais rien donné? තාත්තේ ඔයා මම වත් එක්ක හිටියා. වත් එක්ක හිටියා ඔයා යාට හොඳම දේ දෙනවා. ඔයා මට හොඳ දේවල් දුන්නේ නැහැ කියලා තාත්තට චෝදනා කරන්න Il ne comprend pas l'amour de Dieu parce que justement lui il ne comprend pas qui lui il est exactement. À quel point lui il est orgueilleux également. ඔහුට තේරෙන්නේ ඔහු කවුද කොච්චර කෑදරද කියලා ඔහුට තේරෙන්නේ නැහැ. Et il est perdu. ඔහු අතරමං වෙලා කියලා ඔහුට තේරෙන්නේ නැහැ. Donc voilà. Donc là on a vu donc si on répète pourquoi est-ce que Dieu il a fait tout ça pour nous, pour il nous a rendus vivants par sa miséricorde, c'est vraiment par son amour. ඇයි අපි කාලයක් මැරිලා සිටිය අතරමං වෙලා හිටිය දැන් දෙවියන් වහන්සේ දිහට ඇවිල්ලා ඉන්නවා සැබවින්ම දෙවියන් වහන්සේගේ අනුකම්පාවත් ප්‍රේමයක් නිසා. Il a été gracieux. ඔහුට කරුණාව ලැබුණා වගේ අපිට කරුණාව ලැබිලා තිබෙනවා. Et cela se manifeste également par sa bonté envers nous. උන්වහන්සේගේ යහපත්කම අප කෙරෙහි තිබෙනවා. Dans le verset 7, afin de montrer dans les siècles à venir l'infinie richesse de sa grâce par sa bonté envers nous en Jésus-Christ. අපි දකිනවා උන්වහන්සේ තුල අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහය ඉතා මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිස මේ සදා කාලෙටම ස්වාමීන් වහන්සේ දෙයක් ලෑස්ති කරලා තිබෙනවා. Et là c'est très important, c'est dit en Jésus-Christ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල කියන දේ ඉතා වැදගත්. Et c'est très, on le voit plusieurs fois juste au-dessus, il est aussi dit en Jésus-Christ encore une fois. අපි දකිනවා තුල කියන වචනේ හැම ස්ථානෙක තිබෙනවා. මේ මෙතන දකිනවා නැවත තුල ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි එදී අපි ලබන්නේ. Tant qu'on sera en dehors de Jésus-Christ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිය සිටින විට rien de tout cela n'a de sens pour nous. අපිට කිසිම දෙයක් අයිති වෙන්නේ නැහැ. C'est comme par exemple si vous êtes devant un magnifique bâtiment à Paris. හරියට නිකන් ඔබ ලස්සන බිල්ඩින් එකක් ඉදිරියේ ඉන්නවා පැරිසියේ. Vous voyez la magnifique façade. ලස්සන එළිය දකින්නවා ලස්සනයි ඔක්කොම. Vous voyez les gens qui rentrent et qui sortent. මිනිස්සු ඇතුළට යනවා එළියට එනවා. Mais vous n'êtes jamais rentré. නමුත් ඔබ තවම මේ බිල්ඩින් එක ඇතුළට ගිහලා නැහැ. Vous n'êtes jamais rentré. ඔබ කවදාකවත් ඇතුළට ගිහලා නැහැ. Et c'est comme si par exemple, si on transcrit un peu ça aujourd'hui en texte, c'est comme si jamais vous n'êtes jamais venu par la foi pour croire aux promesses que Dieu vous a données. ඔබ තවම ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ ඇදහිල්ලෙන් ඔබ තවම මේ ස්ථානට ඇවිල්ලා නැද්ද? C'est comme si par la foi, vous n'entriez pas dans le bâtiment.
ඔබ හරියට නිකන් ඔබ විශ්වාස කරන එක එළියේ ඉන්නවා වගේ තමයි මේ දෙවියන් වහන්සේ තුලට එන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ. Et pourtant, සැබවින්ම sa bonté, Dieu l'a manifestée. දෙවියන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ පෙන්නුවා. Il l'a manifestée en Jésus-Christ. යහපත්කම උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් පෙන්නුවා. Est-ce que on va être, comment dire, rejeter toujours la bonté de Dieu? අපි තවම ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කරමින් සිටිනවද? Parce que l'amour de Dieu, il est plus grand que la pensée de l'homme. දෙවියන් වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍යයාගේ මනසට වඩා විශාලව තිබෙනවා. Le cœur de l'Éternel, il est rempli d'une gentillesse, d'une bonté dont on ne pourrait jamais exprimer avec les mots. සදාකාලික දෙවියන් වහන්සේගේ හදවත ප්‍රේමෙනුත් දයාවෙනුත් පිරීලා තියෙනවා. කාටවත් පැහැදිලි කරන්න බැරි තරමටම. Et pourtant, Paul ici montre que des fois, l'homme, il peut montrer du mépris à l'égard de la bonté. නමුත් අපි දකිනවා සිල්පදයක්. C'est, qu'est-ce qu'on est sauvé par la foi? Ce n'est pas par les œuvres afin que personne ne se glorifie. අපි අපේ ක්‍රියාවන් වලින් නෙමෙයි අපි වෙනස් වෙන්න යන්නේ. Parfois, on voit la bonté de Dieu, mais on la méprise. අපි දෙවියන් වහන්සේගේ ප්‍රේමය දකිනවා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. Combien de fois allez-vous repousser les avances de Dieu? කොච්චර අපි දෙවියන් වහන්සේගේ දේවල් අපි එපා කරලා තිබෙනවද? Combien de fois allez-vous rejeter Dieu à toutes les occasions qu'il est venu vous présenter devant vous? කොච්චර අවස්ථාවක් දෙවියන් වහන්සේ දීලා තිනවද ඔබට ඔබ ප්‍රතික්ෂේප කරලා තිබෙනවද? Combien de fois allez-vous attendre pour entendre sa voix? කොච්චර ඔබට දෙවියන් වහන්සේ හඬගස්සනවද ඒවා ඔබ ප්‍රතික්ෂේප කරලා තිබෙනවද? Combien de fois allez-vous prendre le risque de laisser couler et de vous dire je vais re-entendre un jour l'évangile? ඔබ සමහර විට කොච්චර වතාවක් ඔබ අමතක කරලා දානද අහන්නේ නැද්ද? දවසකදී මට ඇයි කියන ඔබ ඒ අදහස ඉන්නවද? Combien de fois allons-nous lui tourner le dos? කොපමණ වතාවක් දෙවියන් වහන්සේට ඔබ පිටිපස්ස අනිත් පැත්ත පෙන්නුවද? Aujourd'hui, si vous entendez sa voix, ඔබ අද දැනගන්න ඕනේ si vous entendez sa voix, ඔබ දෙවියන් වහන්සේගේ හඬ ඔබට ඇසෙනවා නම් අද ne durcissez pas votre cœur. දෙවියන් වහන්සේ Ne durcissez pas votre cœur. දෙවියන් වහන්සේ ඔබගේ ඒ හදවත දෙවියන් වහන්සේ අතර ගන්නවා නම් උගලගේ හදවත මේ මායිය කරගන්න. durcir. ඔබගේ හදවත ඔබගේ සිත ඔබ දැඩි කරගන්න එපා. Ne durcissez pas votre cœur. ඔබ දැඩි කරගන්න එපා. ඔබගේ සිත දැඩි කරගන්න එපා. Mais écoutez la voix de Dieu. ඔබ අසන්න දෙවියන් වහන්සේගේ හඬ. Écoutez l'esprit en vous qui vous dit le Père t'appelle, va vers le Père. ඇතුළාන්තයෙන් එන හඬ ඔබ ඒ හඬට කීකරු වෙන්න. Parce que voyez à quel point l'amour, la bonté de Dieu est infini. On a chanté Nima Vakne, Sima Vakne. L'amour de Dieu n'a pas de limite, n'a pas de frontières. අපි ගායනා කළා වගේ නිමාවක් නැති සීමාවක් නැති උන්වහන්සේගේ ප්‍රේමය විශාලයි. On va maintenant continuer. අපි දිගටම කියවමු. Donc car c'est par la grâce que vous êtes sauvés par le moyen de la foi, et cela ne vient pas de vous, c'est le don de Dieu. මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන අනුග්‍රහය නුඹලා ගැලවී සිටිනෝ ඒ නුඹලාගේ නොව දෙවියන් වහන්සේගේ දීමනාවක් කිය. Ce n'est point par les œuvres que personne ne se glorifie. කිසිවෙක් පාරටු නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. Car nous sommes son ouvrage, මක්නිසාද අපි වනායි උන්වහන්සේගේ කර්මාන්තව සිටිමු. ayant été créés en Jésus-Christ, ක්‍රිස්තුස් වහන්සේ තුල අපිව සෑදුවේ. pour de bonnes œuvres යහපත් ක්‍රියා සඳහා que Dieu a préparées d'avance, කලින් අපිව සූදානම් කරලා තිබ්බේ. afin que nous les pratiquions. ඒවා ඒ තුල අපි ජීවත් වන පිණිස. Dieu a fait tout cela. Déjà par son amour, il nous a sauvés, il nous a ramenés à lui, il nous a délivrés, il nous a rendus vivants, il nous a ressuscités de la mort. Par son amour, par sa miséricorde, par sa grâce. දෙවියන් වහන්සේ අපිව ඈත සිටගෙන නම් කළ උන්වහන්සේ ප්‍රේමයෙන් කරුණාවෙන් උන්වහන්සේ ළඟට ගෙනලා උන්වහන්සේ අපිට ආශිර්වාද කරලා තිබෙනවා. Et cela, ça montre la gloire de Dieu. Tout cela. දෙවියන් වහන්සේගේ මහිමය උන්වහන්සේ පෙන්වන අපි තුලින්. Dans le verset 10, දහවෙනි පදය vraiment il dit afin que, car nous sommes afin que nous les pratiquions, les bonnes œuvres qui sont en Jésus-Christ. අපි පෞල්තුම පැහැදිලිව ඒ ක්‍රියාවල අපි හැසිරෙන පිණිස යහපත් ක්‍රියාවල. Dieu va prendre ce qu'il a fait là pendant ce temps sur cette terre. දෙවියන් වහන්සේ මේ දවස් පොළොවේ කරන දේ Et il va le révéler dans l'éternité.
ඒක සදාකාලික උන්වහන්සේ විතරව කරන්ට යනවා. L'immensité de sa gloire, tout le monde va la voir. උන්වහන්සේගේ මහිමේ විශාලත්වය උන්වහන්සේ අපිට පෙන්වන්න යනවා. Pourquoi? Parce qu'il a rassemblé un peuple ඇයි උන්වහන්සේ සෙනඟක් එකතු කරගත්තා? de toutes les tribus, හැම ගෝත්‍රවලින්, de toutes les nations, හැම ජාතීන්ගෙන්, de toutes les langues. හැම භාෂාවලින් උන්වහන්සේ තෝරාගත්තා. Toutes ces personnes avant, elles étaient mortes. සියලු මිනිස්සු මැරිලා සිටියා, හැම මිනිස්සෙක් මැරිලා සිටියා. Mais il a ramené tout ce peuple, il a unifié dans son esprit උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල උන්වහන්සේ සියලු දෙනාම එකතු කළා. et l'a ramené à la vie. උන්වහන්සේ ඔවුන්ට ජීවනය දුන්නා. Il est écrit dans la parole parce que tous les genoux un jour vont s'agenouiller devant le Seigneur. දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලි කර සියලු දන උන්වහන්සේ දෙවි නමන්න යනවා. Toutes les langues confesseront que Jésus-Christ est Seigneur. සියලු දිව් උන්වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා ප්‍රකාශ කරන්න යනවා. Et tout cela pour la gloire de Dieu. ඒ සියලු දේ වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ මහිමය සඳහා. Amen. Amen. Imaginez ce jour où toute la création va voir ce que Dieu a fait. හිතන්න මේ මුළු විශ්වයෙන් සියලු මැවිල්ල දෙවියන් වහන්සේ වෙතට යනවා. Et va pas glorifier les hommes, mais va glorifier Dieu. මිනිස්යාගේ මහිමයට දෙවියන් වහන්සේගේ මහිමයට පත් කරන්න යනවා. C'est comme une histoire. Donc dans une université, il y avait donc le président de l'université. යුනිවර්සිටි එකක ප්‍රින්සිපල් Le කෙනෙක් directeur. ඩිරෙක්ටර් කෙනෙක් Et වගේ donc il était très apprécié des gens. මිනිස්සු පිළිගන්න හොඳට Et donc quand ils devaient partir, ils ont décidé donc de faire un grand portrait dans le hall de l'école. ඔහු විශ්‍රාම යන මොහොතේදී ලොකු ෆොටෝ එකක් අදලි වෙලා ඔහු ඒක ඔහු වෙනුවෙන් ඒක හදනවා. Un magnifique portrait. ලස්සන පින්තූරක්. Et il a dit, donc le directeur dit, dans quelques années, ඩිරෙක්ටර් කියනවා අවුරුදු ගානකට පස්සේ les gens vont pas dire, c'est qui est sur cette image? ඩිරෙක්ටර් මේ කවුරු ඇවිල්ලා මේ කවුද මේ පින්තූරේ ඉන්නේ? Le directeur dit, c'est pas ça que les gens vont demander. මිනිස්සු මේ පින්තූරේ ඉන්නේ කෙනා නෙමෙයි ඉන්නේ කෙනා කවුද කියලා නෙමෙයි අහන්න යන්නේ. Ils vont dire, mais qui a peint ce tableau? Qui a peint ce portrait? මේ කවුද මේ පින්තූර ඇන්ද කියලා. C'est pareil pour nous. Un jour, à l'éternité, les gens vont pas dire qui sont ces gens. Ils vont dire, mais qui est ce Dieu qui a fait tout ça? දවසකදී මිනිස්සු අහන්නේ මේ කවුද මිනිස්සු කියලා මේ කවුද මේ මිනිස්සුන්ව මේ ස්ථානේ තැබුවේ කියලා. Et l'univers tout entier verra la gloire de Dieu. මුළු විශ්වයම දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. Donc le travail de Dieu, දෙවියන් වහන්සේගේ කර්මාන්ත il est en nous, අපි තුල à travers nous, අප තුලින් pour nous conformer, ඒක ස්ථිර කරන්න pour nous conformer à l'image de Christ. අපිට ක්‍රිස්තුස් වහන්සේගේ ඉමේජ් එක එන්න. Parce que on vient tous d'endroits différents, අපි එන්නේ විවිධ ස්ථානවලින් ඉන්නේ. avec des expériences différentes, අපිට විවිධ අත්දැකීම් තිබෙනවා. mais on a été unifiés. Nous sommes un peuple, nous sommes l'église, nous sommes un corps. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල එක්සිට් කළා එක ශරීරයක් තුල. En Christ. ක්‍රිස්තුස් වහන්සේ තුල Donc toute la louange, මුළු නමස්කාරය toute la louange et l'adoration viennent seulement à Dieu. දෙවියන් වහන්සේගේ සියලු ගෞරවයත් මහිමයත් නමස්කාරයත් අයිති වෙන්නේ. Car seul lui est l'auteur du salut. උන්වහන්සේ තමයි ගැලවීමේ කර්තෘතුමා. On a été sauvés de la mort, de l'esclavage, de la condamnation. අපේ වරදෙන් අපේ මරණයෙන් උන්වහන්සේ අපේ නිදහස් කළා. Comment? Grâce à la grâce de Dieu, à cause de la grâce de Dieu. කොහොමද? දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. Et le moyen pour nous du salut, c'est la foi, c'est le moyen. මේක මේ අපිට තියෙන එකකින් දෙවියන් වහන්සේගෙන් ගැලවීම. La foi, c'est le conduit de notre salut. ඒ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ ගැලවීම අපිට ලැබෙනවා. Nous, concrètement, on n'apporte rien au salut. අපි කිසි දෙයක් ඒ දේ සඳහා කරන්න කළ යුතු නැහැ. Le salut, c'est pas une transaction entre Dieu et l'homme. දෙවියන් වහන්සේත් එක්ක නිකන් අරක බෙදා ගැනීමක් වගේ දෙයක් නෙමෙයි මේක ගැලවීම කියලා කියන්නේ. C'est pas lui qui dit très bien, moi je te donne la grâce, je te fais grâce. දෙවියන් වහන්සේ නිකන් මම දෙන්නම් ඔබට කරුණාව. Et nous qui disons, bah moi j'aurais foi en toi, je te donne ma foi. මම දෙන්නම් යම් කිසි දෙයක් කියලා නිකන් බෙදා ගැනීමක් නෙමෙයි මේ අපි කරන්නේ. Non, non, parce que regardez dans la parole, il est écrit, car la foi, c'est le don de Dieu. මේක දීවනාවක්. දෙවියන් වහන්සේගේ දීවනාවක් La කියලා. foi vient de Dieu. ඇදහිල්ල එන්නේ දෙවියන් වහන්සේගෙන් ඒක ඇවිල්ලා දීවනාවක්. Et c'est pas nous par nos bonnes actions ou par nos bons comportements ou parce qu'on vient tous les jours
tous les dimanches à l'église, parce qu'on lit tous les jours la Bible, qu'on va faire qu'on sera sauvé. අපේ ක්‍රියාවන් අපි මේ කරන යහපත් ක්‍රියා නිසා නෙමෙයි අපි නැත්නම් දේව වචනේ වැඩියෙන් කියවන නිසා නෙමෙයි අපි වෙන ගැලවීම ලබන්න යන්නේ. Comment se fait-il que vous croyez en Dieu, que vous croyez en Jésus-Christ? කොහොමද ඔය යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්නේ? C'est parce que même Dieu vous a donné ce don-là. දෙවියන් වහන්සේගේ ජීවනාවක් ලෙස Amen. Tout a été donné par Dieu, tout nous vient de Dieu. On est entièrement dépendant de Dieu pour recevoir l'évangile. Et ça c'est normal parce que il est écrit que nous étions morts. Quand on est mort, quand quelqu'un est mort, il peut rien faire. Il peut pas lever un bras, il peut rien du tout faire. Dieu nous a ramenés à la vie. Et c'est alors que nous, on peut lever nos mains vers Dieu. On peut lever nos mains vers Dieu et saisir le don que Dieu nous a donné. Parce que ça, si c'était pas le cas, si jamais c'était pas un don de Dieu, si jamais tout ne dépendait pas de Dieu, alors on pense qu'on pourrait être sauvé par nos œuvres. Et c'est ce qui se passe dans l'islam. Ou dans d'autres religions, il faut faire des choses. Mais Jésus-Christ, la vie, la vérité et le chemin, c'est lui seul qui nous donne le salut. Et c'est par lui seul que nous pouvons être sauvés. Donc notre vie, toute notre vie, tous les jours, toutes les heures, on a besoin, on a vraiment besoin de la grâce de Dieu. Ça me rappelle donc cette histoire avec les jeunes. En ce moment, on regarde un peu l'Ancien Testament. Et en ce moment-là, on est sur l'histoire de Jacob. Quand vous regardez l'histoire de Jacob, même avant Abraham, ils étaient loin d'être parfaits. Ils étaient loin d'être parfaits. Jacob, c'était un trompeur. Et il avait au début, en tout cas, une foi petite en Dieu. Il avait une foi petite. C'est pour ça qu'il a voulu faire les choses par lui-même. Il a trompé son frère pour avoir les droits d'aînesse. Et pareil, quand on regarde Rebecca, c'est pareil. Rebecca aussi savait que c'était Dieu, que Dieu avait promis la bénédiction à Jacob et pas à Ésaü. Et le seul, donc, ce qu'elle a fait, elle va manipuler également Isaac pour que Jacob ait la bénédiction. Isaac maintenant, parlons d'Isaac. Isaac, il avait son fils favori, c'était Ésaü. Et pourtant, lui aussi, il savait quelle était la volonté de Dieu. Depuis la naissance, la bénédiction devait aller à Jacob. Et pourtant, lui, il veut quand même donner la bénédiction à Ésaü. Ésaü, il n'était pas regardant de la loi de son père, il n'était pas regardant des lois de l'Éternel. Ésaü, il s'est marié avec deux filles qui étaient païennes, qui étaient de Canaan, qui n'étaient pas des filles, qui étaient des filles étrangères. Et ça a attristé le cœur d'Isaac. Et pourtant, il est quand même rebelle à Dieu et il dit non, Ésaü, va chercher, je vais te bénir ensuite. Vous voyez, même dans l'Ancien Testament,
on voit qu'il y avait la grâce de Dieu et qu'ils avaient besoin de la grâce de දෙවියන් Dieu වහන්සේ කරුණාව අපි දකිනවා à tout moment. හැමතිස්සෙම දැක්කා. Dans l'Ancien Testament, comme nous aussi, on a encore aujourd'hui des défauts dans notre vie. අපේ ජීවිතේ දෙදිනදා අපේ වැරදි අපිට පේනවා. On n'est pas parfait, on n'est pas saint. අපි සුද්ධ නැහැ. Mais Dieu nous sanctifie. දෙවියන් වහන්සේ අපේ පවිත්‍ර කරනවා. Et surtout, on a besoin de la grâce de Dieu à tout moment. දෙවියන් වහන්සේ කරුණාව අපිට හැමදාම අවශ්‍යයි. Et on doit vraiment se poser la question, අපිට අපි ඇසියුතු හොඳ ප්‍රශ්නයක් මේක. est-ce qu'on est vraiment étonné, est-ce qu'on est surpris par la grâce de Dieu? දෙවියන් වහන්සේ කරුණාවෙන් අපි ඈත් කළාද? අපි වෙන් වෙලාද? À quel point est-ce que vous êtes touché par la grâce de Dieu? කොච්චර කොපමණ ඔබ දෙවියන් වහන්සේ කරුණාව තුල ඉන්නවද? Voilà, donc c'est bon, j'ai fini. හලෙලූයා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ යහපත්, දෙවියන් වහන්සේ කරුණාව. දෙවියන් වහන්සේ කරුණාව. ප්‍රශංසා වේවා. සැබවින්ම අපි විනාශ වුණේ උන්වහන්සේ කරුණාව මහත්ව තිබෙන නිසා. හලෙලූයා. උන්වහන්සේ කරුණාව විශාලයි. ප්‍රශංසා වේවා. කොවිද සිටව ඔබවත් මාවත් උන්වහන්සේ අපි මැරිලා සිටි අපි යන්නේ තිබි ගිනිවිලට අපි තීරණය කරලා තිබුණේ අපේ පාපේ කුලේ මරණය තුල අපි හිටියේ. දැන් අපිට ස්වාමීන් වහන්සේ ජීවනය දීලා තියෙනවා. හලෙලූයා. ජීවනයේ දීලා විතරක් නෙමෙයි ජීවනයේ අධික ලෙස දෙනවා. ආමේන්. අධික ලෙස. දෙවියන් වහන්සේ ආපත් දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. උන්වහන්සේගේ දයාව නිසා තමයි අපි මේ අපි සියලුම නැගිටලා අපි හෝලි කොමියුනියන් එකට අපි සූදානම් වෙමු. සියලු දෙනාම උන්වහන්සේ කරුණාව මතක් කරමු. උන්වහන්සේගේ අනුග්‍රහය අපි සිහි කරමු. උන්වහන්සේගේ ප්‍රේමය අපි සිහි කරමු. හාලෙලූයා. අපි විනාශ වුණේ දෙවියන් වහන්සේගේ මහත් වූ ප්‍රේමය නිසා. සියලු දෙනාම නැගිටින්න ප්‍රශංසා වේවා. නැගිටලා ඉදිරියට එන්න